උදේ අද අපි සාකච්ඡා කරන්න පටන් ගන්නෙ අර ස්කන්ධ විද්‍යාවේ ටියුට් එකේ වස්තු වර්ග දෙකකට බෙදුවා ඒකාකාර වස්තු ඒකාකාර නොවන වස්තු. ඒකාකාර වස්තුයන්ට සාකච්ඡා කරනකොට ඝනත්ව වර්ග තුනක් කතා කරා. රේඛීය ඝනත්වය, පුෂ්ටි ඝනත්වය සහ ඝනත්වය කියලා. අද කියලා දෙන්න හදන්නේ ස්කන්ධයේ මැනීම කියන මාතෘකාව. මේ ස්කන්ධය කියන්නේ මූලික භෞතික රාශියක්. ස්කන්ධයේ මයින්ඩ් පාසල් පරීක්ෂණාගාරයේ භාවිත කරන විවිධ සැකසුම් තියෙනවා. මේ හැම එකකටම අපි කියන්නේ තුලාවක් කියලා නැත්නම් තරාදියක් කියලා. ඒකට දැනට මිනුම් උපකරණයේ යටතේ අපි සාකච්ඡා කරන්නේ ත්‍රිත්ව ධන තුලාව සහ සිව් ධන තුලාවයි. නිකම් විස්තරයක් කියනවා ඉලෙක්ට්‍රෝනික තුලාවේ ග්‍රෑම් 4 දශම ස්ථානයකට ගන්න පුළුවන් කියන කතාව. හැබැයි ඊට පස්ව ඔයගලන්ට උගන්වනවා දුණු තරාදි පිළිබඳව. විශේෂයෙන්ම යාන්ත්‍රික විද්‍යාවට ආපුවම දුණු තරාදි වගේ දේවල් ගැන උගන්වන්න වෙනවා. දැනට අපි උගන්වන්නේ මේ ලීවර මූලධර්මයෙන් මම පදනම් කරගත්තු ත්‍රිත්ව ධන තුලාව සහ සිව් ධන තුලාව ගැන විතරයි. මම හිතන විදිහට ත්‍රිත්ව ධන තුලාව සාමාන්‍ය පෙළ පන්තියේ තියෙනවා. ඉස්සරහ සටහන ලියාගෙන ස්කන්ධයේ මැනීම කියන එක ඇත්තේ ස්කන්ධයේ මිනුම් කිරීමට භාවිත කරන උපකරණ ස්කන්ධයේ මිනුම් කිරීමට භාවිත කරන උපකරණ තුලා හැවත් තරාදි ලෙස භාවිත කරන උපකරණ තුලා හැවත් තරාදි ලෙස හඳුන්වනු ලබයි. තුලා හැවත් තරාදි ලෙස හඳුන්වනු ලබයි. පාසල් පරීක්ෂණාගාරයේදී ස්කන්ධයේ මිනුම් කිරීමට භාවිත කරන තුලා අතුරෙන් තුලා දෙකක් පිළිබඳව මිනුම් උපකරණ යටතේ විස්තර කරන ලබයි. මෙම තුලා දෙකම ලීවර මූලධර්මය මත පදනම් වූ ගොඩනගා ඇති. මෙම තුලා දෙකම ලීවර මූලධර්මය මත පදනම්ව ගොඩනගා ඇති තුලා දෙකක් වේ. ඔබට ඉස්සරහම ලීවර මූලධර්මය කියන්නේ මොකක්ද කියලා ඔන්න අපි පැහැදිලි කරනවා. ඒක වීඩියෝවක් මගින් ඔයාලට පැහැදිලි කරනවා ලීවර මූලධර්මය කියන්නේ මොකක්ද කියලා. ත්‍රිත්ව ධන තුලාවත් සිව් ධන තුලාවත් කියන තුලා දෙකම නිර්මාණය කරලා තියෙන්නේ ලීවර මූලධර්මය කියන සංකල්පය මත පදනම් කරගෙන. ඒතර මම ඔයාලට ඉස්සරහා පැහැදිලි කරනවා ලීවර මූලධර්මය කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ ලීවර මූලධර්මය කියන්නේ මොකක්ද කියලා. මම ලීවර මූලධර්මය පැහැදිලි කරන්න භාවිතා කරන රූප සටහනක් තියෙනවා. ඔකේ තියෙනවා ඔය රූප සටහනේ පෙන්වලා තියෙනවා දණ්ඩක්. ඒ දණ්ඩ යම් ලක්ෂයකින් විවර්තනය කරලා තියෙනවා. විවර්තනය කරනවා කියන්නේ පුතේ දණ්ඩ එතනින් සිදුරු කරලා ඒ හරහා ඇණයක් දාලා තවත් ආධාරකයකට සවි කරලා තියෙනවා. හැබැයි ඒ ඇණය වටා දණ්ඩට කැරකෙන්න පුළුවන්. මෙතන මේ දණ්ඩ විශේෂ විදිහකට හදනවා. දකුණු පැත්තේ දණ්ඩේ අර විවර්තනය කරලා නැත්තම් කැරකෙන්න පුළුවන් ලක්ෂයෙන් දකුණු පැත්තේ මේ රූප සටහනේ හැටියට ස්කන්ධ ආරෝහකයක් තියෙනවා. ස්කන්ධ ආරෝහකයක් කියන්නේ එහා මෙහා ගෙනියන්න පුළුවන් ස්කන්ධයක්. වම් පැත්තේ ස්කන්ධය තියන්න
තැටියක් වගේ එකක් හදලා තියෙනවා. මේ තැටිය ඒ දණ්ඩට හයි කරලා තියෙනවා. සාමාන්‍ය මෙවැනි යාන්ත්‍රණයක් පාවිච්චි කරන්නේ ත්‍රිත්ත දණු තුලාවේ, සිව් දණු තුලාවේ කරන්නේ මේ තැටිය එහා වම් කෙළවරට එල්ලන එක. එතකොට දැන් ලීවර මූලධර්මයේ පැහැදිලි කරන්න පුළුවන්. ඔන්න මේ තැටිය මත අපි ස්කන්ධයක් තියෙනවා. මුලින් අර ලීවරය නැත්තම් දණ්ඩ ස්කන්ධාරෝහකය බිඳුව කියන පිහිටුමට ගෙනාපුවාම දණ්ඩ තිරස්ස තියෙන්නේ. හරියටම තිරස්ස සමතුලිතව තියෙනවා. හැබැයි කැරකෙන්න පුළුවන්. කැරකෙන්න පුළුවන් ස්කන්ධාරෝහකය බිඳුව කියන පිහිටුමට ගෙනාපුවාම ස්කන්ධාරෝහකයේ බිඳුව කියන පිහිටුමට ගෙනාපුවාම මේ දණ්ඩ තිරස්ව තියෙනවා. මේ සැකසුමේ යාන්ත්‍රණය එහෙමයි. දැන් මං ගල් කැටයක් වගේ එකක් අර තැටිය මතින් තියෙනවා. තැටිය මතින් තිබ්බාම වම් පැත්තට කැරකෙනවනේ. ඒක මං දෙවෙනි රූප සටහනේ පෙන්නලා තියෙනවා. වම් පැත්තේ තැටිය මත ස්කන්ධයක් ගල් කැටයක් වගේ ස්කන්ධයක් තියලා හැබැයි අර දකුණු පැත්තේ දණ්ඩ මත තියෙන ස්කන්ධාරෝහකය තාමත් බිඳුවේ තියෙන්නේ. එතකොට මේ දණ්ඩ නැත්තම් ලීවරය වාමාවර්තව කැරකිලා ලීවරයේ දකුණු කෙළවර අර ආධාරකයේ හිර වෙලා තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ ස්කන්ධ ආරෝහකය දකුණට ගෙනියනවා. ස්කන්ධ ආරෝහකය දකුණට ගෙනියනවා. මම මේ ස්කන්ධ ආරෝහකය ගෙනියනවා 200 කියන පිහිටුමට. 200 කියන පිහිටුමට ගෙනිච්චහම නැවත වතාවක් දණ්ඩ සමතුලිත වෙනවා. මේ ලීවරය තිරස්ස සමතුලිත වෙනවා. ඒගොල්ලෝ කියනවා මේක සකස් කරපු අය කියනවා ස්කන්ධ ආරෝහකය 200 කියන පිහිටුමට ගෙනිච්චහම නැවත වතාවක් ලීවරය තිරස්ස සමතුලිත වුණා නම් අර තැටිය මත තියලා තියෙන ස්කන්ධයේ අගය ග්‍රෑම් 200යි කියලා. මේක තමයි ඒ කියන්නේ තිරස්ස සමතුලිත වුණා. මේක පාවිච්චි කරන්නේ ලීවරයක් ත්‍රිත්ත දණු තුලාවෙත් සිව් දණු තුලාවෙත් කියන දෙකේම මේ ලීවර මූලධර්මය භාවිතා කරලා තියෙනවා. එහෙනම් දැන් ලීවර මූලධර්මයේ තේරුම් ගත්තනම් ලීවර මූලධර්මය කියන්නේ වම් පැත්තෙන් ස්කන්ධයක් තිබ්බොත් එහෙම නැත්නම් ස්කන්ධයක් එල්ලුවොත් වම් පැත්තට කැරකෙනවා. ඒක සන්තුලනය කරන්න අර ස්කන්ධ ආරෝහකය දකුණට ගෙනියනවා. ස්කන්ධ ආරෝහකය දකුණට ගෙනහිල්ලා නැවත වතාවක් ලීවරය තිරස්ව සමතුලිත කරපුවාම තැටිය මත තියලා තියෙන හෝ එල්ලලා තියෙන ස්කන්ධයේ අගය සමාන වෙනවා අර ස්කන්ධ ආරෝහකයේ පවතින පිහිටුමේ ලියලා තියෙන අගයට. මේකට තමයි අපේ මේ ත්‍රිත්ත දණු තුලාවේ සහ සිව් දණු තුලාවේ භාවිතා කරන ලීවර මූලධර්මය කියලා කියන්නේ. එහෙනම් මම ඊගාවට ත්‍රිත්ත දණු තුලාව පිළිබඳව විස්තර කරන්න යනවා. එතන ත්‍රිත්ත දණු තුලාව කියන එකත් තේරියන්න. ත්‍රිත්ත දණු තුලාව යන්නේ ත්‍රිත්ත දණු තුලාව යන්නේ ලීවර මූලධර්මයේ පදනම් කරගෙන ත්‍රිත්ත දණු තුලාව යන්නේ ලීවර මූලධර්මයේ පදනම් කරගෙන ගොඩනගා ඇති ත්‍රිත්ත දණු තුලාව යන ලීවර මූලධර්මයේ මත පදනම් කරගෙන ගොඩනගා ඇති උපකරණයකි. මෙහි ස්කන්ධ ආරෝහකයන් සහිත දණු තුනක් ස්කන්ධ ආරෝහකයන් සහිත දණු තුනක් පවතින නිසා ස්කන්ධ ආරෝහකයන් සහිත දණු තුනක් පවතින නිසා ත්‍රිත්ත දණු තුලාව වරහන් ඇතුලේ triple beam balance. ත්‍රිත්ත දණු තුලාව වරහන් ඇතුලේ triple beam balance වරහන් මනන්ද ලෙස හඳුන්වනු ලබයි. ත්‍රිත්ත දණු තුලාව ලෙස හඳුන්වනු ලබයි. right. උදරපිටේ පැහැදිලි නැති වුණාට ත්‍රිත්ත දණු තුලාවක රූපයක් පෙන්වලා තියෙනවා. මම ඊගාව නිබන්ධනය ඔබට ලබා දෙනකොට
ඔතෙන්ට අරව ගන්න හොඳ රූපයක් ලස්සනට අඳින්න රූපයක් දෙන්න. එතකොට මේ ත්‍රිත්වදන තුලාවේ ක්‍රියාකාරීත්වය අපි නැවතත් විස්තර කරනවා. ත්‍රිත්වදන තුලාවේ ක්‍රියාකාරීත්වය විස්තර කරනවා. ඔන්න ඒකත් වීඩියෝවක් තියෙන්නේ. ඒක හොඳට බලන්න. ත්‍රිත්වදන තුලාවේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරනවා. එහෙනම් අපි විස්තර කරමු මේ ත්‍රිත්වදන තුලාව හදාගන්නේ කොහොමද කියලා. එතකොට ත්‍රිත්වදන තුලාව කියන එකේ තේරුම පුතේ ත්‍රිත්වදන තුලාව කියන එකේ තේරුම මේ ත්‍රිත්වදන තුලාවේ එකිනෙකට වෙනස් ක්‍රමාංකණයන් සහිත දණු තුනක් තියෙනවා. පාට ත්‍රිත්වය කියන්නේ තුනට. එතකොට එකිනෙකට වෙනස් ක්‍රමාංකණයන් සහිත දණු තුනක් ඉස්සරහාම අපි කියන්නේ පළවෙනි දණ්ඩ එහෙම නැත්නම් ඉදිරි උපදණ්ඩ ඒකේ තියෙන්නේ උපරිමයේ ග්‍රෑම් 10යි. හැබැයි ක්‍රමාංකණය කරලා තියෙන්නේ ග්‍රෑම් 0.1න් 1ට. එතකොට ඉදිරි උපදණ්ඩ ග්‍රෑම් 0.1න් 1ට ක්‍රමාංකණය කරලා තියෙනවා. ඒකේ උපරිමයේ තියෙන්නේ ග්‍රෑම් 10යි. දැන් ඒන් අදහස් වෙන්නේ මේ ලීවරේ හිතන්නකෝ ස්කන්ධ ආරෝකයේ ග්‍රෑම් 4 පිහිටුමට ගෙනාවහම ලීවරයේ සමතුලිත වුණා නම් ඒන් අදහස් වෙන්නේ තියලා තියෙන ස්කන්ධය ග්‍රෑම් 4යි. එතකොට 4 සහ 5 අතර තවත් කොටස් 10ක් තියෙනවනේ. ඒ කියන්නේ 4.1, 4.2, 4.3 ආදී වශයෙන් කොටස් 10ක් තියෙනවා. එතකොට මේ ස්කන්ධාරෝහකයේ තියෙන්නේ 4.3 කියන සලකුණ මත නම් අර එහා පැත්තේ තැටිය මත තියලා තියෙන ස්කන්ධයේ අගය 4.3යි. එතකොට ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ අපි මේ කතා කරන්නේ ග්‍රෑම් වලින්. ස්කන්ධ ආරෝහකයේ පළමු උපදන්න ග්‍රෑම් 0.1න් 1ට තියෙනවා උපරිමයේ ග්‍රෑම් 10යි. දෙවෙනි උපදන්න අපි කතා කරන්නේ ඒක ක්‍රමාංකණය කරලා තියෙන්නේ ග්‍රෑම් 100න් 100ට. හැබැයි 500 දක්වා උපක්‍රමාංකණය කරලා තියෙනවා. දැන් ඒයින් අදහස් වෙන්නේ ඔය දෙවෙනි උපදණ්ඩේ මධ්‍ය උපදණ්ඩ කියලා අපි කියන්නේ දණු 3යි තියෙන්නේ මේක මැද තියෙන්නේ. ඒතකොට ඉදිරි උපදණ්ඩ, මධ්‍ය උපදණ්ඩ සහ පිටුපස උපදණ්ඩ කියලා අපි සඳහන් කරනවා. මේ මධ්‍ය උපදණ්ඩේ තියෙන්නේ ග්‍රෑම් 100න් 100ට උපරිමයේ 500යි. මේයින් අදහස් වෙන්නේ මේ ස්කන්ධ ආරෝහකය ග්‍රෑම් 200 කියන පිහිටුමේ තියෙනකොට මේ සැකස්ම තිරස්ස සමතුලිත වුණා නම් තැටිය මත තියලා තියෙන ස්කන්ධ අගය ග්‍රෑම් 200ක් කියන එක. හිතන්නකෝ ඒක ග්‍රෑම් 200න් බෑයි කියලා. ඒ මධ්‍ය උපදණ්ඩේ තියෙන ස්කන්ධාරෝකයේ ග්‍රෑම් 200ට ගෙනහිල්ලා පළමු උපදණ්ඩේ ස්කන්ධාරෝකයේ ග්‍රෑම් 8ට ගෙනිච්චනම් අර තැටිය මත තියලා තියෙන ස්කන්ධ අගය ග්‍රෑම් 208යි. තුන්වෙනි උපදණ්ඩ ක්‍රමාංකණය කරලා තියෙන්නේ ග්‍රෑම් 10න් 10ට. එතකොට ඔබට තේරෙනවා පළමු උපදණ්ඩ ග්‍රෑම් 0.1න් 0.1ට ග්‍රෑම් 10ක උපරිමයක්. පිටුපස උපදණ්ඩ ග්‍රෑම් 10න් 10ට උපරිමයේ ග්‍රෑම් 100යි. මධ්‍ය උපදණ්ඩ ග්‍රෑම් 100න් 100ට ග්‍රෑම් 500යි උපරිමය. එතකොට මේකේ හැටියට මනින්න පුළුවන් අඩුමාගය ග්‍රෑම් 0.1යි මනින්න පුළුවන් උපරිමාගය 500යි 100යි 600යි 10යි 610යි 610ක උපරිමයක් මනින්න පුළුවන් ග්‍රෑම් පළවෙනි දශම ස්ථානයේ. එතකොට මේ දඬු තුන වෙන වෙන්න තියන්නේ නැතුව මේ දඬු තුන මෙහෙම එකට සම්බන්ධ කරනවා. මේ විදිහට දඬු තුන එකට සම්බන්ධ කරනවා. දඬු තුන ඔන්න ඔය විදිහට එකට සම්බන්ධ කරනවා. දැන් පැහැදිලි මේ දඬු තුනෙන් සමන්විත සැකස්ම එක තනි සැකස්මක් ලෙස තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊගොඩ මම ඔයාලට පැහැදිලි කරනවා මේ ත්‍රිත්ව දඬු තුලාවේ මේ දඬු තුනෙන් සමන්විත සැකස්ම භාවිත කරලා තුලාව ගොඩනගන ආකාරය. එතකොට තුලාව ගොඩනගන ආකාරය කියන එක පැහැදිලියෙන් ඔන්න බලන්න මේ තියෙන දඬු තුනෙන් සමන්විත සැකස්ම මේ දඬු තුනෙන් සමන්විත සැකස්මට වම් පැත්තේ කෙළවරට තව දඬු කෑල්ලක් හයි කරනවා. ඊට පස්සේ දකුණු පැත්තේ කෙළවරට අර දර්ශකයේ පිහිටුම පෙන්න ගන්න පුළුවන් විදිහට සැකසුමක් හයි කරනවා. ඉන්පස්සේ අන්න අර විවර්තනීය ලක්ෂය
එතකොට ඔය ලක්ෂයට තමයි ඇනේ දාලා සවි කරලා තියෙන්නේ. ඒ ලක්ෂය වටා දක්ෂිනාවර්තව හා වාමාවර්තව භ්‍රමණය වෙන්න පුළුවන් සැකසුමට මේ සැකසුම භ්‍රමණය වෙනකොට ඒකට මේකේ ආධාරකයක් අවශ්‍යයි. ඔන්න ආධාරකයේ සවි කරා. ඊට පස්සේ අර දර්ශකයේ හරියටම අදාළ පීඨමේ තියනවාද කියන එක හොයාගන්න අපි තව කොටසක් එකතු කරනවා. ත්‍රිත්ත්‍යදණු තුලාවේ තියෙන විශේෂත්වය තමයි මේ ත්‍රිත්ත්‍යදණු තුලාවේ මෙහෙම තැටියක් තියෙනවා. දණ්ඩට සවි කරන ලද තැටියක්. ඒක මත තමයි ස්කන්ධය තියෙන්නේ. අන්තිමටම අපි එකතු කරගන්නවා මෙහෙම කොටසක්. මේ කොටසේ ඒක එකතු කරන්න පුතේ මෙන්න මේ ස්ක්‍රූප් ඇණයක් වගේ කොටසක් එකතු කරනවා. ඒ කොටස එකතු කරන්නේ අර ආරම්භයේදී මේ සැකිල්ල නැත්තම් රාමුව දඬු තුනෙන් සමන්විත රාමුව තිරස්ස සමතුලිත පුංචි ප්‍රශ්න නිසා හැම සමතුලිත නොවෙන්න පුළුවන්. එතකොට මේ ස්ක්‍රූප් ඇණය වගේ නිත්‍ය ස්කන්ධයක්. ඒකේ ඒ නිත්‍ය ස්කන්ධය වාමාවර්තව හරි දක්ෂිනාවර්තව හරි අවශ්‍ය පරිදි කරකෝලා අර දකුණු පැත්තේ කෙළවරේ තියෙන ඊතලය වගේ සැකසුම හරියටම තිරස් මට්ටමට ගන්න පුළුවන්. අපි ඒකට කියන්නේ අභිශුන්‍ය සීරුමාරුව කියලා. අභිශුන්‍ය සීරුමාරුව. ඒ කියන්නේ බිඳුවට ගේන්න හදන්නේ. බිඳුවට ගෙනල්ලා තමයි අපි මේක පාවිච්චි කරන්නේ. right. එතකොට දැන් මේකේ හැටියට හිතන්නකෝ ත්‍රිත්ත්‍යදණු තුලාව අපි හදාගත්තා කියලා. එතකොට මෙන්න මේ විදිහට සකස් කරන ලද තුලාව මත අපි හිතමුකෝ තුලා තැටිය මත දැන් ත්‍රිත්ත්‍යදණු තුලාව ගත්තොත් ඒකේ තියෙන තුලා තැටියක්. ඒ තුලා තැටිය මත ස්කන්ධයක් අපි තිබ්බා කියලා. ස්කන්ධය තිබ්බාම අනිවාර්යයෙන්ම මේ සැකසුම විවර්තනීය ලක්ෂ්‍ය නැත්නම් අර කැරකෙන්න පුළුවන් ඇනේ වටා වාමාවර්තව කැරකෙනවා. එතකොට අපේ අර ස්කන්ධ ආරෝහක අදාළ පිහිටුම් වලට ගෙනහිල්ලා ඉස්සරහම අපි ගෙනියන්නේ විශාලම ස්කන්ධය. විශාල ස්කන්ධය දැන් එතකොට ඒක මැදනේ තියෙන්නේ. ග්‍රෑම් 100ට ගෙනහිල්ලා බලනවා පහළට වැටෙනවද කියලා. පල්ලෙය දක්ෂිනාවර්තව කැරකෙනවද කියලා. කොහොම අවශ්‍ය පිහිටුම් වලට ගෙනල්ලා ඉවරලා මේ සැකස්ම තිරස් කරගන්නවා. හිතන්න මේක තිරස් කරන වෙලාවේ මධ්‍ය උපදන්නේ ස්කන්ධාරෝහකයේ තියෙන 200 කියන සලකුණේ. පිටුපස උපදන්නේ ස්කන්ධාරෝහකයේ තියෙන 80 කියන සලකුණේ. ඉදිරි උපදන්නේ ස්කන්ධාරෝහකයේ තියෙන 3.2 කියන සලකුණේ. එහෙනම් අර තියලා තියෙන ස්කන්ධයේ අගයන් කියන්නේ ඒ සේරම එකතු වුණාම මධ්‍ය උපදන්නේ 200යි පිටුපස උපදන්නේ 80යි. එතකොට 280යි. ඉදිරි උපදන්නේ 3.2යි. එතකොට 283.2යි ග්‍රෑම්. එතකොට මේ මම කතා කරන්නේ ග්‍රෑම් වලින්. ත්‍රිත්ත්‍යදණු තුලාවේ දඬු තුනක් තියෙනවා. මේ දඬු තුනේ තියෙන පරිමාණයන් පිළිබඳව හරියට ඉගෙන ගන්න. ඉදිරි උපදන්නේ පළමු ග්‍රෑම් පළවෙනි දශම ස්ථානයට ග්‍රෑම් 10කට එනකම් මිනුම් කරන්න පුළුවන්. වැඩිම ස්කන්ධය තියෙන එක තමයි මධ්‍ය උපදන්න. ග්‍රෑම් 100න් 100ටයි ඒකේ මනින්න පුළුවන්. හැබැයි උපරිමය 500යි. පිටුපස උපදන්නේ මනින්න පුළුවන් ග්‍රෑම් 10න් 10ට උපරිමය 100යි. එතකොට 500යි 100යි 600යි පළමු උපදන්නේ 10යි 610යි. එතකොට මේ මම ඇඳලා තියෙන ත්‍රිත්ත්‍යදණු තුලාවෙන් මනින්න පුළුවන් උපරිමය ග්‍රෑම් 610යි අවමය ග්‍රෑම් 0.1යි. එතකොට රාගෙන් අහුවොත් ත්‍රිත්ත්‍යදණු තුලාවෙන් මනින්න පුළුවන් කොහොමද ග්‍රෑම් පළවෙනි දශම ස්ථානයට උපරිමය ග්‍රෑම් 610ක් වෙනකම් මනින්න පුළුවන්. හැබැයි ඔබ තේරුම් ගන්න ඕනේ මේකෙත් අර ප්‍රතිශත දෝෂ වගේ දේවල් තියෙනවා. ග්‍රෑම් පළවෙනි දශම ස්ථානයට මනින්න පුළුවන් වුණාට ග්‍රෑම් 5ක් මේකෙන් මැන්නොත් එහෙනම් මේකේ කුඩාම මිනුම ග්‍රෑම් 0.1යි. 0.1 බෙදීම 5 වැඩි කිරීම 100. ඒ කියන්නේ 10 බෙදීම 5යි 2යි. ඒතර ග්‍රෑම් 5ක් වගේ අගයක් මේකෙන් මැන්නොත් ප්‍රතිශත දෝෂය 2%ක් විතර වෙනවා. ඒක නිසා ත්‍රිත්ත්‍යදණු තුලාවෙන් ඔබට ගණන් හදලා හොයාගන්න පුළුවන් ත්‍රිත්ත්‍යදණු තුලාවෙන් මිනුම් කරන අගයක
ප්‍රතිශත දෝෂය 100කට වඩා අඩු වෙන්නේ අපි කොච්චර ග්‍රෑම් අගයක් මැන්නොත්ද? හිතන්න මං ග්‍රෑම් 10ක් වනිනවා කියලා. දශම 1 බෙදීම 10 වැඩි කිරීම 100 එතකොට 100ට 1යි. එහෙනම් අන්න අපි තර්කයක් හදාගන්නවා. ත්‍රිත්ව දණු තුලාවෙන් මිනුම් කරන ලද ස්කන්ධයක ප්‍රතිශත දෝෂය 100කට වඩා අඩු වෙන්නේ මිනුම් කරන ලද අගය ග්‍රෑම් 10ට වඩා වැඩි නම්. එතකොට ඔබ තේරුම් ගන්න ග්‍රෑම් 10ට වඩා වැඩි අගයක් හැබැයි 610ට වඩා අඩු අගයක් 100කට වඩා අඩු ප්‍රතිශත දෝෂයක් සහිතව මිනුම් කරන්න තමයි ත්‍රිත්ව දණු තුලාව සුදුසු වෙන්නේ. නමුත් ත්‍රිත්ව දණු තුලාවෙන් මනින්න පුළුවන් පොඩිම අගය ග්‍රෑම් 0.1යි මනින්න පුළුවන් උපරිමය ග්‍රෑම් 610යි. දණු තුනේ ක්‍රමාංකණය ගත්තොත් ඉදිරි උපදන්න ග්‍රෑම් 0.1න් 1ට ග්‍රෑම් 10ක් මධ්‍ය උපදන්න ග්‍රෑම් 100න් 100ට ග්‍රෑම් 500ක් පිටුපස උපදන්න ග්‍රෑම් 10න් 10ට ග්‍රෑම් 100ක්. මේ ක්‍රමාංකණය හරියට තේරුම් ගන්න. එතකොට වාගෙන් ස්කන්ධාගයක් දීලා ඇහුවොත් මේක මනින්න හොඳ තුලාව මොකක්ද කියලා ග්‍රෑම් 10ට වඩා වැඩි 610ට වඩා අඩු අගයක් 100කට වඩා අඩු ප්‍රතිශත දෝෂයක් එහෙම නැත්නම් නිවර්ති ප්‍රතිශත දෝෂයක් සහිතව මිනුම් කරන්න අපි භාවිතා කරන්නේ ත්‍රිත්ව දණු තුලාව. ඒකට ත්‍රිත්ව දණු තුලාවේ ක්‍රමාංකණයන් ටික හොඳින් තේරුම් ගන්න. එතකොට මේ ත්‍රිත්ව දණු තුලාවේ කුඩාම මිනුම ග්‍රෑම් 0.1 නිසා ග්‍රෑම් 10ට වඩා වැඩි අගයක් මැන්නොත් තමයි ප්‍රතිශත දෝෂය 100කට වඩා අඩු වෙන්නේ. ඒක නිසා ප්‍රතිශත දෝෂය ග්‍රෑම් 10ට වඩා අඩු අගයක් ප්‍රතිශත දෝෂය 100කට වඩා අඩු අගයක් සහිතව මිනුම් කරන්න තවත් උපදන්නක් එකතු කරලා සිව් දණු තුලාව හදලා තියෙනවා. right. එතකොට මේකේ අපි ඉගෙන ගන්න ඕනේ කරුණු කීපයක් තියෙනවා. ත්‍රිත්ව දණු තුලාවේ ඔය දණු අපි හඳුන්වන්නේ උපදණු මූලික සැකසුමේ තියෙන දණු තුන නිසා ඒවා උපදණු. එතකොට ඉදිරි උපදන්න 0.1 ග්‍රෑම් වලින් ක්‍රමාංකණය කරලා තියෙනවා ග්‍රෑම් 10ක් තියෙනවා. එහෙනම් ඒකට පහලින් ලියන්න ඉදිරි උපදන්න 0.1 ග්‍රෑම් වලින් ක්‍රමාංකණය කර ඇති අතර ඉදිරි උපදන්න 0.1 ග්‍රෑම් වලින් ක්‍රමාංකණය කර ඇති අතර උපරිමය ග්‍රෑම් 10ක් වේ. ඒ ඉදිරි උපදන්න ඊට පස්සේ පුතේ අර වැඩිම බර තියෙන එක තියෙන්නේ මැද. මොකද එතකොට පෙරලෙන්නේ නැහැ නේද දෙපැත්තට. හොඳ ස්ථායීතාවයක් ගන්න පුළුවන්. එහෙම ලොකු අවුලක් නැහැ. මධ්‍ය උපදන්න ග්‍රෑම් 100 කොටස් වලින් ක්‍රමාංකණය කර ඇති අතර ග්‍රෑම් 100න් ක්‍රමාංකණය කර ඇති අතර මධ්‍ය උපදන්න ග්‍රෑම් 100න් ක්‍රමාංකණය කර ඇති අතර උපරිමය ග්‍රෑම් 500ක් වේ. මධ්‍ය උපදන්න ග්‍රෑම් 100න් 100 ක්‍රමාංකණය කරලා තියෙනවා උපරිමය ග්‍රෑම් 500. තුන්වෙනි කාරණ පසුපස උපදන්න ග්‍රෑම් 10න් ක්‍රමාංකණය කර 10න් 10ට ක්‍රමාංකණය කර ඇති අතර දැන් ග්‍රෑම් 10න් 10ට ක්‍රමාංකණය කර ඇති අතර උපරිමය ග්‍රෑම් 100ක් වේ. එතකොට 500යි 100යි 10යි 500යි 600යි 610යි. එතකොට ඔයාගෙන් අහුවොත් ත්‍රිත්ව දණු තුලාව ග්‍රෑම් පළවෙනි දශම ස්ථානයේ මිනුම් ගන්න පුළුවන්. මනින්න පුළුවන් අඩුම අගය 0.1 ග්‍රෑම්. මනින්න පුළුවන් උපරිම අගය 610යි. ඒක නිසා කුඩාම මිනුම කීයද 0.1 ග්‍රෑම්. ඊගා කරන්න යන්න ත්‍රිත්ව දණු තුලාවේ කුඩාම මිනුම
0.1 ග්‍රෑම් වල අතර 0.1 ග්‍රෑම් වල අතර මිනුම් කළ හැකි උපරිමය ග්‍රෑම් 610ක් වේ. මිනුම් කළ හැකි උපරිමය ග්‍රෑම් 610ක් වේ. මිනුම් කළ හැකි උපරිමය ග්‍රෑම් 610ක් වේ. හැබැයි මේකට වඩා වෙනස් විදිහකට හදපු ඒවා තියෙනවා. මේක තමයි ස්ටෑන්ඩඩ් එක. හැබැයි ප්‍රතිශත දෝෂයේ වශයෙන් ගත්තොත් ත්‍රිත්ව දල තුලාව සුදුසු වෙන්නේ ග්‍රෑම් 10ට වඩා වැඩි ස්කන්ධයක් මිනුම් කරන්න. ප්‍රතිශත දෝෂයේ වශයෙන් ගත්තොත් ත්‍රිත්ව දල තුලාව සුදුසු වෙන්නේ පුතේ ග්‍රෑම් 10ට වඩා වැඩි 610ට වඩා අඩු අගයක් මිනුම් කරන්න. මොකද උපරිමය 610 නිසා 610ට වඩා අඩු වෙන්න ඕනේ. ප්‍රතිශත දෝෂයේ වශයෙන් ගත්තොත් 1 ග්‍රෑම් 10ට වඩා වැඩි වෙන්න ඕනේ. ඊගාට ප්‍රතිශත දෝෂයේ 100ට වඩා අඩු වන්නේ ප්‍රතිශත දෝෂයේ 100ට වඩා අඩු වන්නේ ත්‍රිත්ව දල තුලාව මගින් ග්‍රෑම් 10ට වඩා වැඩි ස්කන්ධයක් මිනුම් කළ විට ග්‍රෑම් 10ට වඩා වැඩි ස්කන්ධයක් මිනුම් කළ විට එතකොට ත්‍රිත්ව දල තුලාව ග්‍රෑම් පළවෙනි දශම ස්ථානෙටම ඉන්න පුළුවන් 610කට එනකම්ම ඉන්න පුළුවන් ප්‍රතිශත දෝෂයේ වශයෙන් හිතලා කියනවා ග්‍රෑම් 10ට වඩා වැඩි ස්කන්ධයක් මිනුම් කරන්න තමයි ත්‍රිත්ව දල තුලාව සුදුසු. එහෙනම් ඊගාවට අපි කතා කරන්න ඕනේ සිව් දල තුලාව. මේ සිව් දල තුලාව කියන්නේ ලීවර මූලධර්මයේ යොදාගෙන හැබැයි දණු 4ක් යොදලා හදලා තියෙන ස්කන්ධය මිනුම් කිරීමේ උපකරණයක් අපි කියනවා සිව් දල තුලාව. විස්තර කරන්න සිව් දල තුලාව යන ලීවර මූලධර්මය මත පදනම් කරගෙන ගොඩනගා ඇති උපකරණයකි. මෙහි ස්කන්ධ ආරෝහකයන් සහිත දණු 4ක් පවතින නිසා සිව් දණු තුලාව ඉංග්‍රීසියෙන් කියන්නේ hot wheel balance hot wheel balance වරහන් සිව් දණු තුලාව ලෙස හඳුන්වනු ලබයි. right. එතකොට ඔන්න මේ ඊගාව රූප රාමු පෙළේ ඔබට සිව් දණු තුලාවේ තියෙන කොටස් ටික ඒක ගොඩනැගිලා තියෙන විදිහත් ඒකේ අපි යොදන නම් ටික පැහැදිලි කරගමු. එතකොට මම ඔබට සිව් දණු තුලාව පැහැදිලි කරනවා. සිව් දණු තුලාවේ දඬු 4ක් තියෙනවා පුතේ. පළමු උපදන්න ඉදිරියෙන්ම තියෙන උපදන්න ඒකේ මනින්න පුළුවන් ග්‍රෑම් 0.1ට. ඒ කියන්නේ දෙවෙනි දශම ස්ථානෙට. හැබැයි පළමු උපදන්නෙන් මනින්න පුළුවන් උපරිමය ග්‍රෑම් 1යි. ඒ කියන්නේ තවත් උපදණ්ඩක් එකතු කරලානේ. ඒක කීයද? ග්‍රෑම් 0.01. ඔයා මේ පළවෙනි උපදන්න දැලුවොත් පේනවා 0.1. 0.1 අතර තියෙනවා තවත් කොටස් 10ක්. ඒ කියන්නේ දශම එකක් කොටස් 10කට බෙදෙනවා. ඒ කියන්නේ 0.1යි. 0.02යි. 0.03යි ඔය විදිහට. එතකොට සිව් දණු තුලාවේ කුඩාම මිනුම ග්‍රෑම් 0.01යි. ඊට දෙවෙනි උපදණ්ඩ තියෙනවා. මේ දෙවෙනි උපදණ්ඩේ තියෙන්නේ ග්‍රෑම් 1න් 1ට ක්‍රමාංකනය කරලා තියෙන්නේ ග්‍රෑම් 10කට. ග්‍රෑම් 1න් 1ට ක්‍රමාංකනය කරලා තියෙනවා ග්‍රෑම් 10කට.
තුන්වෙනි උපදණ්ඩේ තියෙන්නේ අර විදිහටම ග්‍රෑම් 10න් 10ට ග්‍රෑම් 100කට. හතරවෙනි උපදණ්ඩේ තියෙන ග්‍රෑම් 100න් 100ට හැබැයි 200යි. එතකොට දැන් ඔබ දන්නවා සිව්දණු තුලාවෙන් මනින්න පුළුවන් අඩුම අගය 0.01 ග්‍රෑම්. මේක බලන්න 200යි 100යි 300යි 300යි 10යි 310යි එකයි. එතකොට 311ක උපරිමය. නම් සිව්දණු තුලාවෙන් 0.01 ග්‍රෑම් සිට 0.01 ග්‍රෑම් සිට ග්‍රෑම් 311කට යනකම් ඌ අගයන් මිනුම් කරන්න පුළුවන්. හැබැයි මේකේ කුඩාම මිනුම මනින්න පුළුවන් අඩුම අගය 0.01 නිසා අපි මේකෙන් ග්‍රෑම් 10ක් මැන්නොත් දැන් කුඩාම මිනුම 0.01 බෙදීම 10 වැඩි කිරීම 100 0.01 බෙදීම 10 වැඩි කිරීම 100. අන්න සුළු කරලා බලපුවාම බිඳුවට බිඳුවක් කැපෙනවා 0.1යි. ප්‍රතිශත දෝෂය 0.1යි කියන්නේ හොඳයි. ග්‍රෑම් 10ක් කිසි අවුලක් නැතුව මනින්න පුළුවන්. ග්‍රෑම් 1ක් හිතන්න. ග්‍රෑම් 1 අගයක් මැන්නොත් කුඩාම මිනුම 0.01. බෙදීම 1 වැඩි කිරීම 100. ඒක සුළු කළොත් ඔයාට එනවා 101යි කියලා. එතකොට ග්‍රෑම් 1ක ස්කන්ධයක් ග්‍රෑම් 1කට වඩා වැඩි ස්කන්ධයක් 100ට වඩා අඩු ප්‍රෙෂර් දෝෂයක් සහිතව මනින්න තමයි සිව්දණු තුලාව තියෙන්නේ. එතකොට ත්‍රිත්ත දණු තුලාව සුදුසු ග්‍රෑම් 10ට වඩා වැඩි 610ට වඩා අඩු එකක් ආසන්න පළවෙනි දශම ස්ථානයට ගන්න. සිව්දණු තුලාව සුදුසු ග්‍රෑම් 1ට වඩා වැඩි 311ට වඩා අඩු එකක් ආසන්න දෙවෙනි ග්‍රෑම් දශම ස්ථානයට මිනුම් කරන්න. එතකොට තමයි ඒවයි ප්‍රෙෂර් දෝෂය 100කට වඩා අඩු වෙන්නේ. හැබැයි මනින්න පුළුවන් පොඩි මිනුම් පරාසය ගත්තොත් ත්‍රිත්ත දණු තුලාවේ ග්‍රෑම් 0.1 සිට 610කට එනකම් පුළුවන්. සිව්දණු තුලාවේ ග්‍රෑම් 0.01 සිට 311කට එනකම් පුළුවන්. ඒතකොට මේ දඬු තුනක් විදිහට තියාගන්න නැතුව එකක් විදිහට අපි පාවිච්චි කරන්න, එක සැකස්මක් විදිහට පාවිච්චි කරන්න. අපි මෙහෙම මේ දඬු හතර සිව්දණු තුලාවේ දඬු හතර මේ විදිහට එකට සවි කරගන්නවා. මේක තමයි මේ සිව්දණු තුලාවේ දඬු හතරේ ක්‍රියාකාරීත්වය. ඒතකොට මම දැන් ඔබට සිව්දණු තුලාව හදාගන්න විදිය පැහැදිලි කරනවා. අංක 1 අර දඬු හතරෙන් සමන්විත සැකස්ම. ඊට පස්සේ ඒකේ එක පැත්තකින් අපි එකතු කරනවා දඬු කෑල්ලක් පාර විවර්තනය කරගන්න. අනිත් පැත්තෙන් සුපුරුදු ආකාරයට අර පොයින්ට් එක හදාගන්නවා. ඉන්පස්සේ මේක විවර්තනය කරනවා ආධාරකයකට. දැන් මේක කැරකෙන්න පුළුවන්. මේ සැකස්ම දඬු හතරෙන් සමන්විත සැකස්ම වාමාවර්තව කැරකෙන්නත් පුළුවන්, දක්ෂිනාවර්තව කැරකෙන්නත් පුළුවන්. දඬු හතර මත ස්කන්ධාරෝහක තියෙනවා. එතකොට මේ ස්කන්ධාරෝහක අගයන් ඇත්තටම වෙනස් පුතේ. මේ රූප සටහන් වල ස්කන්ධාරෝහක තුනම හතරම සමාන ප්‍රමාණයට ඇඳලා තියෙන්නේ. අඩු ස්කන්ධ යමයි ඉන්න පුළුවන් එකේ ස්කන්ධාරෝහකයේ ප්‍රමාණය අඩුයි. වැඩි ස්කන්ධයෙන් මනින්න පුළුවන් එකේ ස්කන්ධ ආරෝහකයේ ප්‍රමාණය වැඩි. ඔන්න විවර්තනයේ ලක්ෂ්‍ය තියෙනවා. අපි වම් පැත්තෙන් බරක් එල්ලුවොත් නැත්නම් තිබ්බොත් වාමාවර්තව කරකිලා දකුණු පැත්තෙන් උඩට එනවා. හැබැයි ස්කන්ධාරෝහක දකුණු පැත්තට ගෙනිච්චොත් වම් පැත්තෙන් බරක් එල්ලන්නේ නැතුව ස්කන්ධාරෝහක දකුණු පැත්තට ගෙනිච්චොත් දක්ෂිනාවර්තව කරකිලා අර පොයින්ට් එක පහළට යනවා. දැන් මේ තියෙන තත්ත්වයටදී පොයින්ට් එක හරියටම තිරස් මේ සැකසුමක් තිරස්ව තියෙනවා. ඊට පස්සේ අපි මේ ආධාරකයක් සකස් කරගන්නවා මේක තියාගන්න. මේ තියෙන්නේ ආධාරකයේ හරි වෙච්ච විදිය. ඊගාවට අපි කරන්නේ ත්‍රිත්ත දණු තුලාවේ වම් පැත්තේ කෙළවර තැටියක් සවි කරලා තැටිය උඩින් තියලා තියෙන්නේ. හැබැයි සිව්දණු තුලාවේ වම් පැත්තේ තැටියක් එල්ලලා තියෙනවා. මිනුම් කරන්න ඕන ස්කන්ධය අපි ඒ තැටිය මත තියන්නේ. හිතන්න මිනුම් කළ යුතු ස්කන්ධය තැටිය මත තියලා අපේ අතන 100ට යන්න පුළුවන් එක 200ට උපරිම යන්න පුළුවන් ඒක 100ට ගෙනාවා.
10න් 10ට යන්න පුළුවන් එක 40ට ගෙනාවා. එතකොට 140යි. එකෙන් එකට යන්න පුළුවන් එක 5ට ගෙනාවා 145යි. 145යි. ඊට පස්සේ අපිට අර දශම වලින් යන්න පුළුවන් එක 0.2යි තව කොටස් 3ක් යනවා. 0.2යි කොටස් 3ක් යනවා කියන්නේ 100යි 45යි 145යි දශම 2යි 3යි. එතකොට මේ ස්කන්ධ ආරෝහක තියෙන තැන්වල තියෙන ස්කන්ධ ආරෝහක 4ක් තියෙනවානේ. සන්තුලනය කරගත්තට පස්සේ ස්කන්ධ ආරෝහකව තියෙන තැන්වල තියෙන අගයන් තියෙන්නේ. ඒ අගයන් ටික සේරම එකතු කරපුවාම තමයි තැටිය මත තියලා තියෙන ස්කන්ධය ලැබෙන්නේ. එතකොට මීට අමතරව අපි එකතු කරගන්නවා මේකට පුතේ අර ත්‍රිත්ව ධනු තුලාවේ වගේම නිත්‍ය ස්කන්ධයක්, නිත්‍ය ස්කන්ධ ස්කෘප්පුවක්. ඒ ස්කෘප්පුව වාමාවර්තව කරකවලා දක්ෂිනාවර්තව කරකවලා වම් පැත්තට වමට දකුණට ගෙනියන්න පුළුවන්. බැරි වෙලාවත් අපේ ස්කන්ධාරෝහක හතරම බිඳුව කියන පිහිටුම් වල තියලා තුලා තැටිය මත මුකුත් නොතිය තිබ්බහම කිසිවක් නොතබා තියෙනකොට දර්ශකය පොයින්ට් එක බිඳුව කියන පිහිටුමේ හරියට අදාළ පිහිටුමේ නැත්තම් අර ස්කන්ධ අපි කියන්නේ නිත්‍ය ස්කන්ධ ස්කෘප්පුව කරකවලා දර්ශකය තිරස් පිහිටුමට ගේනවා. නැත්තම් බිඳුව කියන පිහිටුමට ගේනවා. ඊට පස්සේ මිනුම් කළ යුතු ස්කන්ධය කොතනටද ගන්නෙ? තැටිය මතට තියෙනවා. ඒතකොට මිනුම් කළ යුතු ස්කන්ධය තැටිය මතට තිබ්බහම මේක වාමාවර්තව කරකිනවා. ස්කන්ධාරෝහකයන් අදාළ පිහිටුම් වලට ගෙනිහිල්ලා නැවත සැකසුම තිරස් කරගන්නවා. මේක තිරස් කරගත්තට පස්සේ අර ස්කන්ධාරෝහක තියෙන තැන්වල තියෙන අගයන් ටික එකතු කිරීමෙන් අපිට තැටිය මත තියලා තියෙන ස්කන්ධයේ අගය ලබා ගන්න පුළුවන්. තැටිය මත තියලා තියෙන ස්කන්ධයේ අගය ලබා ගන්න පුළුවන්. right. ඔන්නෝක තමයි සිව්දණු තුලාවේ. එතකොට මෙතන තියෙන විශේෂත්වය තමයි ත්‍රිත්ව ධනු තුලාව සහ සිව්දණු තුලාව කියන දෙකම සකස් කරලා තියෙන්නේ. ත්‍රිත්ව ධනු තුලාව සහ සිව්දණු තුලාව කියන දෙකම සකස් කරලා තියෙන්නේ ලීවර මූලධර්මයේ පදනම් කරගෙන. ත්‍රිත්ව ධනු තුලාවේ ධනු තුනක් තියෙනවා. ස්කන්ධය තබන්න තියෙන්නේ තැටියක්. තැටිය මත තමයි අපි තියන්නේ. ඒ තැටිය තියෙන්නේ උඩ අතට. මේකට සවිකරන තැටිය. ත්‍රිත්ව ධනු තුලාව සුදුසු වෙන්නේ කුඩා මිනිම ග්‍රෑම් 0.1යි මයින්න පුළුවන් උපරිමයේ ග්‍රෑම් 610යි. හැබැයි ප්‍රතිශත දෝෂයේ වශයෙන් ගත්තාම මේක සුදුසු වෙන්නේ ග්‍රෑම් 10ත් 610ත් අතර වූ අගයන් මිනුම් කරන්න. ඒතර ග්‍රෑම් 10ට වඩා අඩු ස්කන්ධයක් 100කට වඩා අඩු ප්‍රතිශත දෝෂයක් සහිතව මිනුම් කරන්න ධනු 4ක් යෙදූ ලීවර මූලධර්මයන් මත පදනම් කරගත් සකස් කරපු සිව්දණු තුලාව පාවිච්චි කරනවා. ඒතර සිව්දණු තුලාවෙන් අවමේම ඉන්න පුළුවන් කුඩා මිනුම 0.01 ග්‍රෑම්. උපරිමේම ඉන්න පුළුවන් අතනින් 200යි, මෙතනින් 100යි 300යි, 10යි 310යි 311යි. හැබැයි ප්‍රතිශත දෝෂයේ වශයෙන් ගත්තොත් ඒක සුදුසු ග්‍රෑම් 1ට වඩා වැඩි 311ට වඩා අඩු ස්කන්ධයක් 101කට වඩා අඩු ප්‍රතිශත දෝෂයක් සහිතව මයින තමයි සිව්දණු තුලාව පාවිච්චි කරන්නේ. හරියට මේ ස්කන්ධ අගයන් පරාස ටික තේරුම් ගන්න. ඒතකොට ඊටත් වඩා හොඳ මිනුම් උපකරණයක් තියෙනවා ස්කන්ධ මැනීමේ උපකරණයක්. ඒකට අපි කියන්නේ ඉලෙක්ට්‍රොනික තුලාව කියලා. මතක තියාගන්න පුතේ ඉලෙක්ට්‍රොනික තුලාවේ කුඩාම මිනුම ග්‍රෑම් 4 වෙනි දශම ස්ථානයට. එතකොට ත්‍රිත්ව ධනු තුලාවෙන් පළවෙනි දශම ස්ථානයට ගන්න පුළුවන්. සිව්දණු තුලාවෙන් දෙවෙනි දශම ස්ථානයට ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික තුලාවෙන් 3 වෙනි දශම ස්ථානයට නෙමේ ඉලෙක්ට්‍රොනික තුලාවෙන් 4 වෙනි දශම ස්ථානයට නිවර්දිව ගන්න පුළුවන්. ඒතර 4 වෙනි දශම ස්ථානයට නිවර්දිව ගත්තොත් ප්‍රතිශත දෝෂය හොයලා බලන්න ග්‍රෑම්. ඒතර 4 වෙනි දශම ස්ථානයට ගන්නවා. ඒ කියන්නේ කුඩා මිනුම 4 වෙනි දශම ස්ථානයේ එකක්. ඒතර 0.0.0.3යි එකක්. අපි මනිනවා ග්‍රෑම් 0.1ක් වැඩි කරනවා 100ෙන්. එතකොට ග්‍රෑම් 0.1ක් දැන් අරක සුදුසු මේ ත්‍රිත්ව ධනු තුලාව සුදුසු ග්‍රෑම් 10ට වඩා වැඩිවම ඉන්න
සිව්දඬු තුලාව සුදුසු ග්‍රෑම් 1ට වඩා වැඩිය වයින්න ඉලෙක්ට්‍රොනික තුලාව සුදුසු ග්‍රෑම් 0.1ට වඩා වැඩිය වන මේ පුතේ ග්‍රෑම් 0.01ට වඩා වැඩිය වයින්න. පටලව ගන්න එපා. ත්‍රිත්ව දඬු තුලාව සුදුසු ග්‍රෑම් 10ට වඩා වැඩි අගයක් මයින්න. සිව්දඬු තුලාව සුදුසු ග්‍රෑම් 1ට වඩා වැඩි අගයක් මයින්න. එතකොට ඉලෙක්ට්‍රොනික තුලාව සුදුසු ග්‍රෑම් 0.1ට වඩා වැඩි අගයක් මනින්න නෙමේ 0.01ට වඩා වැඩි අගයක් මිනුම් කරන්න. එතකොට පුතේ සිව්දඬු තුලාවේ දඬු තුනේ ක්‍රමාංකණයන් හරියට ඉගෙන ගන්න ඕනේ. සිව්දඬු තුලාවේ ඉදිරි උපදන්න ග්‍රෑම් 0.01කින් ක්‍රමාංකණය කරලා තියෙනවා. උපරිමය ග්‍රෑම් 1යි. දැන් ඉදිරි උපදන්න 0.01 ග්‍රෑම් වලින් ක්‍රමාංකණය කර ඇති අතර 0.01 ග්‍රෑම් වලින් ක්‍රමාංකණය කර ඇති අතර 0.01 ග්‍රෑම් වලින් ක්‍රමාංකණය කර ඇති අතර ඒ උපරිමය 1 ග්‍රෑම් වේ. ඒ උපරිමය 1 ග්‍රෑම් වේ. ඒ උපරිමය 1 ග්‍රෑම් වේ. right. දෙවෙනි උපදන්න කොහොමද තියෙන්නේ? දෙවෙනි උපදන්න පුතේ ග්‍රෑම් 1කින් එකට ක්‍රමාංකණය කරලා තියෙනවා. හැබැයි උපරිමයේ තියෙන්නේ ග්‍රෑම් 10යි. දෙවෙනි උපදන්න ග්‍රෑම් 1කින් එකට ක්‍රමාංකණය කර ඇති අතර ග්‍රෑම් 1කින් එකට ක්‍රමාංකණය කර ඇති අතර ඒ උපරිමය ග්‍රෑම් 10ක් වේ. 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 right. තුන්වෙනි උපදන්න තියෙන ග්‍රෑම් 10ට උපරිමයේ තියෙන ග්‍රෑම් 100යි. තුන්වන උපදන්න ග්‍රෑම් 10න් 10ට ක්‍රමාංකණය කර ඇති අතර තුන්වන උපදන්න ග්‍රෑම් 10න් 10ට ක්‍රමාංකණය කර ඇති අතර උපරිමයේ ග්‍රෑම් 100ක් වේ. උපරිමයේ ග්‍රෑම් 100ක් වේ. උපරිමයේ ග්‍රෑම් 100ක් වේ. ඊගාට හතරවන උපදන්න ග්‍රෑම් 100 ක්‍රමාංකණය කර ඇති අතර ග්‍රෑම් 100 ක්‍රමාංකණය කර ඇති අතර උපරිමයේ ග්‍රෑම් 200ක් වේ. උපරිමයේ ග්‍රෑම් 200ක් වේ. උපරිමයේ ග්‍රෑම් 200ක් වේ. උපරිමයේ ග්‍රෑම් 200ක් වේ. right. එතකොට මේකට අනුව කොඩ්බීම් බැලන්ස් එක නැත්නම් සිව්දඬු තුලාවක කුඩාම විනෝ 0.01 ග්‍රෑම් උපරිමය 200 300 310 311. දැන් සිව්දඬු තුලාවක කුඩාම මිනුම 0.01 ග්‍රෑම් වන අතර 0.01 ග්‍රෑම් වන අතර මිනුම් කර හැකි උපරිමය ග්‍රෑම් 311 වේ. ග්‍රෑම් 311 වේ. ඉතින් මතක තියාගන්න මෙහෙමයි. ත්‍රිත්ව දඬු තුලාවෙන් ග්‍රෑම් පළවෙනි දශම ස්ථානෙට සිව්දඬු තුලාවෙන් ග්‍රෑම් දෙවෙනි දශම ස්ථානෙට. හැබැයි ප්‍රතිශත දෝෂය වශයෙන් හිතනකොට සිව්දඬු තුලාව සුදුසු වෙන්නේ ග්‍රෑම් 1ට වඩා වැඩි ස්කන්ධයක් මිනුම් කරන්න. පැහැදිලි කරන්න.
ප්‍රතිශත දෝෂයේ වශයෙන් සැලකීමේදී ප්‍රතිශත දෝෂයේ වශයෙන් සැලකීමේදී ප්‍රතිශත දෝෂයේ වශයෙන් සැලකීමේදී සිව්දළු තුලාව සුදුසු වන්නේ ප්‍රතිශත දෝෂයේ වශයෙන් සැලකීමේදී සිව්දළු තුලාව සුදුසු වන්නේ ග්‍රෑම් 1ට වඩා වැඩි ස්කන්ධයක් මිනුම් කිරීම සඳහා වේ. ග්‍රෑම් 1ට වඩා වැඩි ස්කන්ධයක් මිනුම් කිරීම සඳහා වේ. ග්‍රෑම් 1ට වඩා වැඩි ස්කන්ධයක් මිනුම් කිරීම සඳහා වේ. එතකොට මේකේ මෙතන විස්තර කරන්නේ නැහැ. හැබැයි දැනගෙන තියෙන්න ඕනේ ඉලෙක්ට්‍රොනික තුලාවේ තුන් දෙවි ත්‍රිත්ව දල තුලාවේ පළවෙනි දශම ස්ථානයට සිව් දල තුලාවේ දෙවෙනි දශම ස්ථානයට ඉලෙක්ට්‍රොනික තුලාවේ තුන්වෙනි දශම ස්ථානයට නෙමෙයි හතරවෙනි දශම ස්ථානයට මෙහෙම ගන්න පුළුවන්. එතකොට මේක අවධාරණය කරලා දැනගෙන තියෙන්න ඕනේ ඉලෙක්ට්‍රොනික තුලාවේ කුඩාම මිනුම ග්‍රෑම් 4වෙනි දශම ස්ථාන 0.0.01 ග්‍රෑම්. මේක අත්‍යවශ්‍යයි මේ කාරණාව. ඉලෙක්ට්‍රොනික තුලාවෙන් හැර වෙන මේ විදිහට 4වෙනි ග්‍රෑම් 4වෙනි දශම ස්ථානයට මිනුම් ගන්න බෑ. කියන්න ඔයාලා ඉඳ තියෙන තැනකින් කියන්න ඉලෙක්ට්‍රොනික තුලාවේ කුඩාම මිනුම ඉලෙක්ට්‍රොනික තුලාවේ කුඩාම මිනුම 0.0.01 ග්‍රෑම් වේ. ඒ කියන්නේ ග්‍රෑම් 4වෙනි දශම ස්ථානෙට. හරියට කියනවා නම් ඔහොම එන්න ඕනේ ඔහොම නෙමෙයිනේ. ත්‍රිත්ව දල තුලාවේ පළවෙනි දශම ස්ථානයට, සිව් දල තුලාවේ දෙවෙනි දශම ස්ථානයට, එනම් ඉලෙක්ට්‍රොනික තුලාවේ තුන්වෙනි දශම ස්ථානයටනේ. අනේ ඉලෙක්ට්‍රොනික තුලාවේ හතරවෙනි දශම ස්ථානයට යනකම් මිනුම් ගන්න පුළුවන්. එතකොට ඒකේ ඔබට ගාණක් දීලා තියෙනවා 23 වෙනි ප්‍රශ්නයේ විදිහට. තුන්වෙනි ප්‍රශ්නේ ඒකේ කොටස් කීපයක් එකතු කරලා තියෙන්නේ. ප්‍රශ්නේ කොටස් කීපයක් 23 වෙනි ප්‍රශ්නේ කොටස් කීපයක් එකතු කරලා තියෙන්නේ. ඒක කුඩා ඝන ගෝලයක් සාදය ද්‍රව්‍යයේ 23 වෙනි ප්‍රශ්නේ කුඩා ඝන ගෝලයක් සාදය ද්‍රව්‍යයේ ඝනත්වය සෙවීම සඳහා ශිෂ්‍ය ගෝලයේ විස්කම්භයේ D සහ ස්කන්ධයේ M මැනගනු ලැබේ. D සඳහා ඔහු මිනුම් 4ක් ලබාගත් අතර එම මිනුම් 4.2 බිඳුවයි D වල ලැබුණු අගය D1 එතනින් මැන්නම 4.2 මිලිමීටර. D2 ඊගාවට මැන්නම 4.2 මිලිමීටර. 4.2. D3 කියන්නේ 4.24 මිලිමීටර. D4 4.22 මිලිමීටර. 4.22 මිලිමීටර. එතකොට D ගේ මාත්‍රය නේද? D bar. අපි කියන්නේ එකම ගෝලයේ විස්කම්භයේ විවිධ ස්ථාන වලින් මැන්නම වෙනස් අගයන් ලැබෙනවා නම් ඒක හරියටම ගෝලාකාර නැහැ. ගෝලයේ විස්කම්භයේ වෙනස් ස්ථාන වලින් මැන්නම වෙනස් අගයන් ලැබෙනවා නම් 100% ගෝලාකාර නැහැ. එවැනි අවස්ථාවක අපි මේ විස්කම්භයන් ටික සේරම එකතු කරලා එම ගණනෙන් බෙදපුවාම ලැබෙන අගයට අපි කියන්නේ විස්කම්භයේ මධ්‍යල අගය. නැත්නම් මධ්‍යල විස්කම්භය. පොඩි පැහැදිලි කිරීමක් කරනවා. බෝලයේ විස්කම්භය විවිධ ස්ථාන වලින් මිනුම් කළ විට බෝලයේ විස්කම්භය විවිධ ස්ථාන වලින් මිනුම් කළ විට
වෙනස් අගයන් ලැබෙන්නේ වෙනස් අගයන් ලැබෙන්නේ නම් බෝලය පූර්ණ ගෝලාකාර නොවේ. පූර්ණ ගෝලාකාර නොවේ. එවිට විස්කම්භ අගයන්ගේ එකතුව එම ගණනෙන් බෙදූ විට ලැබෙන අගය විස්කම්භයන්ගේ මධ්‍යයේ මධ්‍යන විස්කම්භය ලෙස හඳුන්වයි. විස්කම්භයන්ගේ මධ්‍යන විස්කම්භය ලෙස හඳුන්වයි. එතකොට මම 4.2 බිඳුවට 4.22 ඒකට 4.24 ඒකට 4.22 මේ සේරම එකතු කරලා 4ෙන් බෙදන්න ඕනේ. එහෙනම් ලේසි මෙහෙම කරන එක. මේකත් 4යි මේකත් 4යි මේකත් 4යි ඒ ටික 4ෙන් බෙදුවාම 4ම තමයි. මෙතනදී මේ දෙක ඉලක්කම ඒකේ වෙනසක් එන්නේ නැහැ. 0.2 2යි 2යි 4යි 6යි 6යි 2යි 8යි 8 4ෙන් බෙදුනොත් 2යි. ඒතකොට මේකට අපි ලැබෙන්නේ මේ උත්තරේට අපි කියන්නේ විස්කම්භයන්ගේ මධ්‍යය. මේ උත්තරේ මධ්‍යයේ විස්කම්භය නැත්නම් විස්කම්භයන්ගේ මධ්‍යය. විස්කම්භයන්ගේ මධ්‍යයට අගය. විස්කම්භයන්ගේ මධ්‍යයට අගය ගන්න උනේ ඇයි? විවිධ පැතිවල විවිධ ස්ථානවල විස්කම්භය මිනුම් කරපුවාම වෙනස් අගයන් ලැබුණා. එහෙම ලැබුණේ ඇයි? මේක පූර්ණ ගෝලාකාර නොවන නිසා. බෝලයක් වුණාට පූර්ණ ගෝලයක් නෙමෙයි. බෝලයක් හැබැයි ඒක පූර්ණ ගෝලයක් නෙමෙයි. right. ගෝලයේ පරිමාව ගණනය කරන්න. then ඔබ ගෝලයේ පරිමාව ගණනය කරනකොට මේ එක විස්කම්භාගයක් නෙමෙයි ගන්නෙ මධ්‍යන විස්කම්භාගය. බෝලයක පරිමාව වෙන සූත්‍රය දන්නවා. v සමානයි 3න් 4යි පයි r ගන්න. මේවා ඕලෙවල් පන්තියේදී මේ සූත්‍ර දුන්නට ඒ ලෙවල් පන්තියේලා දෙන්නේ නැහැ. ළමයා දැනගෙන ඉන්නවා. 4 බෙදීම 3යි. ගාන කියනවා පයි සමානයි 3 ලෙස ගන්න කියලා. ඒගොල්ලෝ කියනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. විස්කම්භය 4.2 ඒක දෙකෙන් බෙදපුවාම අරය ලැබෙනවා. ඔබ දන්නවා විස්කම්භය දෙකෙන් බෙදලා තමයි අරය ලබන්නේ. මේ තුනේ ඉලක්කම කැපෙනවා 20 සමානයි 4 වරන්. මේක දෙකෙන් බෙදපුවාම 2.11 2.11 තුන්වෙනි බලය 9.4යි කියන මම කියනවා. එහෙනම් 20 සමානයි 4 නතර 16න් 6 දැම්මා එකක්. ඒතරේ 4 තමයි 36යි 37යි. මෙතන මිලිමීටර් තිබෙන නිසා උත්තරේ එන්නේ පුතේ ඝන මිලිමීටර. 37.6යි ඝන මිලිමීටර. මේක තමයි බෝලේ පරිමාණ. M ස්කන්ධයේ මිනුම් කිරීම සඳහා යොදාගත් උපකරණයේ කුඩාම මිනුම කුමක්ද? එතකොට ඔවුන් කියනවා මිලිග්‍රෑම් 75.2යි. එහෙනම් කුඩාම මිනුම තුන්වෙනි කොටසට උත්තරේ කුඩාම මිනුම 0.1 මිලිග්‍රෑම්. එහෙම නැත්නම් දශම 1 වැඩි කිරීම 10.3 ග්‍රෑම්. එහෙමත් නැත්නම් මේ විදිහට ලියන්න පුළුවන්. ඒ කියන්නේ දශම 1 වැඩි කිරීම 10.3 ග්‍රෑම් කියන්නේ 0.1 ග්‍රෑම්. මේක තමයි උපකරණයේ කුඩා මිනුම. එහෙනම් ඔබ
මේක දැක්ක ගමන් ගන්නවා මේ ස්කන්ධය ලබාගෙන තියෙන්නේ ත්‍රිත්ව ධන තුලාවෙනුත් නෙමේ සිව් ධන තුලාවෙනුත් නෙමේ ඉලෙක්ට්‍රොනික තුලාවෙන්. ඇයි ඒ? ග්‍රෑම් 4 වෙනි දශම ස්ථානෙට මිනුම ලබලා. මිලිග්‍රෑම් වලින් දීලා තියෙනවා 75.2 මිලිග්‍රෑම්. එහෙම නැත්නම් ග්‍රෑම් 4 වෙනි දශම ස්ථානෙට. ග්‍රෑම් 4 වෙනි දශම ස්ථානයට මිනුම් ගන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික තුලාවෙන් විතරයි. වෙන කිසිම තුලාවකින් ග්‍රෑම් 4 වෙනි දශම ස්ථානයට මිනුම් ගන්න බෑ. ඒක නිසා උපකරණයේ ස්කන්ධය මිනුම් කළ උපකරණයේ කුඩා මිනුම 0.03 ග්‍රෑම් කියලා ලියනවා නම් කැමති. එහෙම නැත්නම් 4 වෙනි දශම ස්ථානයේ කියලා ලියනවා නම් කැමති. එතකොට මේන් අදහස් වෙන්නේ මේ ස්කන්ධය මැද තියෙන්නේ ඉලෙක්ට්‍රොනික තුලාවේ. ත්‍රිත්ව ධන තුලාවෙන් මැන්නනම් ග්‍රෑම් පළවෙනි දශම ස්ථානයට දෙන්න ඕනේ. සිව් ධන තුලාවෙන් මැන්නනම් ග්‍රෑම් දෙවෙනි දශම ස්ථානයට දෙන්න ඕනේ. ඉලෙක්ට්‍රොනික තුලාවෙන් මැන්නනම් ග්‍රෑම් 4 වෙනි දශම ස්ථානයට දෙන්න ඕනේ. ඒතර මෙතන බිඳුම ග්‍රෑම් 4 වෙනි දශම ස්ථානයට දීලා තියෙනවා. ඊගා කොටස අහනවා බෝලේ සාධක ද්‍රව්‍යයේ ඝනත්වය සොයන්න. ඔබ හැමෝම දන්නවා D සමානයි M බෙදීම D. එහෙනම් D සමානයි M කීයද? 75.2 මිලිග්‍රෑම් 75.2 මිලිග්‍රෑම් ග්‍රෑම් කරන්න 10 වෙනි තුනෙන් වැඩි කරනවා. ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න 10 වෙනි තුනෙන් වැඩි කරනවා. එහෙනම් 10 වෙනි 6යි kg. ඒක කියපොන්නේ නැහැ. ඊට පස්සේ මෙතනින් එනවා 37.2 වැඩි කිරීම 10 වෙනි 9යි ඝන මීටර. ඝන මිලිමීටර ඝන මීටර කරන්න මිලිමීටර මීටර කරන්න 10 වෙනි තුනෙන් වැඩි කරනවා. ඝන මිලිමීටර කියන්නේ මිලිමීටර 3 පාරක් වැඩි වෙනවා. 10 වෙනි තුන 3 පාරක් වැඩි වෙනවා. ඒ කියන්නේ 10 වෙනි 9යි. ඔයා උගන්වන දේ මේකක පරිවර්තනය කරනකොටනේ ඒකක පරිවර්තනය කරනකොට ඒවා උගන්වලා තියෙන්නේ. දැන් ඒවා දන්නේ නැහැ. ගාලා හරියන්නේ නැහැ. ඒවා ඉගෙනගෙන තියෙනවා. මේක හොඳට බලන්න පුතේ 37.2 37.2 අපිට ආවේ 37.6 නේ 37.6 මම මතක නැහැ හරියටම 4 වාරයක් 9.4 නේ 9.4 වැඩි කිරීම 4 16 හැදෙන්නේ 37.6 එතකොට දැන් 37.6 දෙකක් බලන්න 12 දෙක දැන් එකක් විතර 14යි 5යි 5 දැන් එකක්. ඒතරේ 6යි 7යි. හරියට මේ වගේ දෙකක් මෙතන තියෙනවා. එහෙනම් මේ 10 9 උඩට එනවා 10 ධන 9ක් වෙනවා. 6ක් අයින් වෙනවා. දෙක වැඩි කිරීම 10 3යි. ඒක කියන්නේ මොකද්ද? kg m × වාර සුපුරුදු ආකාරයට ඕනනම් කියන්නේ 2000යි kg m × 3. 2000යි kg m × 3. මේ ගොඩක් අය ස්කන්ධයේ මයින උපකරණ ටික මිනුම් උපකරණයේ යටතේ තියෙනවා ස්කන්ධයේ මයින උපකරණ තුනක්. එක ත්‍රිත්ව ධනු තුලාව ලීවර මූලධර්මයේ යොදාගෙන ධනු තුනක් භාවිතා කරලා හදලා තියෙන්නේ. ඒකෙන් මනින්න පුළුවන් ග්‍රෑම් පළවෙනි දශම ස්ථානයට හොඳ ග්‍රෑම් 10ට වැඩි ස්කන්ධමයි. ධනු 4ක් යොදලා ලීවර මූලධර්මයේ යටතේ හදලා දෙන තුලාවට කියන්නේ ධනු 4ක තුලාව නැත්නම් සිව් ධනු තුලාව. ඉංග්‍රීසියෙන් කියනවා නම් ත්‍රිත්ව ධනු තුලාවට කියන්නේ ට්‍රිපල් බීම් බැලන්ස්. සිව් ධනු තුලාවට කියන්නේ ක්වඩ් බීම් බැලන්ස්. එතකොට ඒකේ කුඩා මිනුම 0.01 ග්‍රෑම් මනින්න පුළුවන් 311යි. හැබැයි ප්‍රතිශත දෝෂයේ වශයෙන් ගත්තොත් එහෙම ග්‍රෑම් එකකට වඩා වැඩියක් යන මනින්න. ඉලෙක්ට්‍රෝනික තුලාව ග්‍රෑම් 4 වෙනි දශම ස්ථානට මිනුම් ගන්න පුළුවන්. ප්‍රතිශත දෝෂයේ වශයෙන් ගත්තොත් 0.01 ග්‍රෑම් 0.01 ග්‍රෑම් 100කට වඩා ප්‍රතිශත දෝෂයක් සහිතව මිනුම් ගන්න පුළුවන්. ඒක නිසා රසායනික ද්‍රව්‍ය වගේ වමයිනකට අපි ඉලෙක්ට්‍රෝනික තුලාව පාවිච්චි කරනවා. වර්තමාන ඉලෙක්ට්‍රෝනික තුලාවට සමාන කුඩා මිනුමක් තිබ්බයි කියනවා රසායනික තුලාව. එහෙනම් රසායනික තුලාව තිබුණ තැන් වලට තමයි වර්තමානයේ
ඉලෙක්ට්‍රොනික තුලාව එළිලා තියෙන්නේ. එහෙනම් ඔන්න ස්කන්ධය මිනුම් කිරීම කියන කාරණාව